නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශය පුරා ඒ වගේම අන්තර්ජාල අවකාශයන් පුරා පින්වන්ත ඔබ හැමදෙනාම සදී පැහැදී රැඳෙනවා කියලා අපි දන්නවා. ඒ සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව පිණිස සහභාගී වීමේ පින්සිත ඇතිව හැමදෙනාම ඒ වෙනුවෙන් ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අපගේ ගරුතර මහා සංඝරත්නය පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අනුකම්පා දයාවෙන් වැඩමවන්නට යෙදුණා. වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම පළමු කොට දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව ඔබ අප හැමදෙනා වෙනුවෙන් දායකත්වයේ දරන්නේ විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි ජූනි මාස 6 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන කුවින්ටස් ධම්මසේන පින්වන්ත පියාණන්ට සෙත් පැතීම පිණිස පින්වත් දයා ධම්මසේන මෑණියන් සමග පවුලේ පින්වන්ත දූ දරුවන් සියලු දෙනා විසින් සදැහැති දායකත්වයේ දරනවා. රිවින්දු තුටින්නි ඔනෙල් යන පින්වන්ත මුණුබුරු මිනිබිරියන්ට සෙත් පැතීමේ අපේක්ෂාවත් හිතේ දරාගෙන තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටව අද දවසෙත් උතුම් සදහම් සාකච්ඡා පිණිස කාලය සූදානම් කරගන්න අපි දැන් සූදානම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි මේ සන්ධ්‍යාවෙත් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය යෝජනා වුණා. අපිට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දැහැමි රැකවරන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි දැන් දේශනා 322ක් පුරාවට. එහෙමයි. අද 323 නේ සර්. අද 323. එහෙමයි. අවසරයි. 22ක් පුරාවට අපි බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ, ඒ වගේම තථාගතයන් වහන්සේගේ දසබල ඥාන ගැන මේ කතා කරලා අවසන් කළේ අපි 8 වෙනි දසබල ඥානයි. එහෙමයි. අද ඉඳලා ඔබට දේශනා ඇසුරින් විස්තර කරන්න මහන්සි ගන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දා සම්බුදු බවට පත්වෙද්දී ඒ චිත්ත සංතානයේ ඉපදුන තවත් තථාගත බලයක්. ඒ තමයි කුමක්ද බුදුරජාණන් දේශනා කළා? පුනච්ච පරං සාරිපුත්ත තථාගතෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්‍යෙහි පස්සති. සාරිපුත්ත තව තථාගතයන් වහන්සේට තථාගත බලයක් ලැබිලා තියෙනවා. කුමක්ද? සාමාන්‍ය මිනිස්සුන්ගේ හැකියාව ඉක්මවා ගිය දිවස පිරිසිදු වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක්. එතකොට මේ බලන්න මේ සිතක් කොච්චර පිරිසිදු කරන්න පුළුවන්ද නේද? එහෙමයි. මේ පිරිසිදු කරගෙන ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ දැන් මේ කාමරයක් තුල ඉන්නවනම් සාමාන්‍ය මිනිසයාට පේන්නේ කාමරයේ දේවල් පමණයි. තථාගතයන් වහන්සේට ඒ සියල්ල ඉක්මවා ගියපු අර සම්බුදු නෙතට පේනවා හරි ආශ්චර්යයි. කොහොමද? දිවසින් පේනවා. දිවසක් උපදිනවා. එහෙමයි. ස්වාමීනි අර කෙලස් කහට බැහැර වෙලා
ගිහිල්ලා හිත පිරිසුදු වුණාට පස්සේ මේ ඇති වෙන ප්‍රභාස්වරයේ ප්‍රදීපේ හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමී. ඒක බලන්න මේ කෙලෙස් දුරුණු පමණින්ම දිවස පිරිසුදු වෙන්නේ නැහැ. එහෙමයි. ඒක වෙනම ඥානයක් ඒක. ඒකෝට දැන් සියලු මුනි නිකලස් මුනිවරුන්ට දිවස පිරිසුදු වුණා කියලා නැහැ. බලන්න චිත්තසංතානෙට නිකලස්. එහෙමයි. මේ නිකලස් උනත් ඒ නිකලස්තර එකපාරට මේ දිවස පිරිසුදු වෙලා නැහැ. ඒක පුණ්‍ය බලයක්ද ස්වාමී? ඒක විශේෂ පුණ්‍ය බලයක්. එහෙමයි. හරි පුදුම දෙයක් ඒක. එතකොට මේ ඒක අපිට හිතා ගන්න බෑ ඒක. දැන් මෙහෙම තියෙනවා දේශනාවල ආලෝකය පූජා කරද්දී ඇස් දුන්නා වෙනවා කියනවා. එහෙමයි. ආලෝක පූජාවන් කරනකොට එයා ඇස් තමයි කියන පූජා කළා තියෙන්නේ. ඇස් ගැන තියෙදි දේශනාවල තියෙනවා ඇස් තුනක් තියෙනවා කියන මස් ඇස, දිව්‍ය ඇස, ප්‍රඥා ඇස. එහෙමයි ස්වාමීනි. ඒතර මට කල්පනා වුණා මේ ආලෝක පූජාව කියන එක එහෙනම් මේ මස් ඇස ලබන්නත් උපකාර කරනවා, දිවස ලබන්නත් උපකාර කරනවා. ඇති එහෙනම් ප්‍රඥා ඇස ලබන්නත් උපකාර කරනවා. ඒකත් එක්ක වෙන්නේ සමහර විට කතාවක් සාමාන්‍ය ලංකාවේ මිනිස්සු අතර තියෙනවා ප්‍රඥාව ලබන්න නම් පහම්පත්තු කරන්න කියලා. පූජා කරන්න ඕන කියලා. ඔව්. එහෙමයි. ඒකත් එක්ක මන්ද අපේ ලංකාවේ මිනිස්සු හරිය ආසයි පහම්පත්තු කරන්න. එහෙමයි. නැද්ද එහෙම? ස්වාමීනි හරි මේ අසිරිමත් අපි කවුරුත් අත්විඳින කාරණාවක්නේ. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පහන් සිල් දැල්ුණාට පස්සේ මේ හිතට දැනෙන ආලෝකය ඒකනේ බලන්න එහෙමයි නේද? ස්වාමී. ඒතර බලන්න මේ දැන් මම කල්පනා කළා දැන් ආලෝක පූජාවක් කෙනෙකුට ඇත්තනේ දැන් බලන්න අපි දුමු රාත්‍රී වෙලාවක සම්පූර්ණ ලයිට් නැහැ කියලා. එහෙමයි. මේ වෙලාවේ හොඳ මේ කාලේ හොඳට අත්දකින්න පුළුවන් මේක. ඒකෝරෙන් බලන්න මේ තමන් ඉන්න ගේ කාමරේවත් කිසි දෙයක් පේන්නේ නැහැ. ලයිට් ගියාට පස්සේ එහෙමයි ස්වාමී. ඉන්න කාමරේ කිසි දෙයක් පේන්නේ නැතුව යනවා. ලයිට් ආපුවම මොකද හාත්පස පේන්න පටන් ගන්නවා. එහෙනම් ඒක කරලා දෙන්නේ කුමකින්ද එන ආලෝකය. එහෙමයි ස්වාමීනි. එහෙනම් ආලෝකයත් එක්ක මොකද වෙන්නේ එහෙනම්? ආලෝක ලැබීමත් එක්කම හාත්පස අඳුරු දුරු වෙලා ආලෝකය උදා වෙලා හාත්පස සියල්ල පේන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් සියල්ල පේන්න දැන් ආලෝකය දුන්නා කියලා කියන්නේ එහෙනම් කොහොමද කරලා තියෙන්නේ? එකක් අඳුරු දුරු කරලා තියෙනවා. ආලෝකය උපද්දලා තියෙනවා. මේ ආලෝක පූජා කරනකොට ආනිසංස. එහෙමයි ස්වාමීනි. ආලෝක පූජාවයි. අනිත් තමයි සියල්ල පේන්න පටන් ගන්නවා. අනිත් තමයි දැන් බලන්න අඳුරක් තියෙනකොට හිතේ බයක් ඇති වෙනවා. නැද්ද බලන්න චකිතයක් ඇති වෙනවා. එහෙමයි. එතකොට මේ බය චකිතය ඔක්කොම නැති කළා වෙනවා. ආලෝක පූජාවත් එක්ක. එහෙමයි. නැද්ද බලන්න. ඒ නිසා මේ ආලෝක පූජාව කියන එක එතකොට මේ දැන් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට උනත් එහෙමයි. බය චකිත දුරු කරනවා. දැන් අම්මා දැන් අපි හිතමුකෝ දැන් ඔන්න දැන් අපි මේ දවස්වල දැන් ඔන්න ඉන්නේ විශාල තැනක ඉන්නේ එතකොට. අක්කර ගානක් තියෙනවා එතන. එතකොට අපි දැන් මේ මම්මාවත් දිගේ යනකොට පොඩි දැන් ආලෝකේ නැත්තම් මොකද වෙන්නේ? අර බය තියෙනවා. එහෙමයි ස්වාමීනි. අඳුරත් එක්ක. සමහර සර්පියන්ගේ කරදර. එක එක විවිධ කරදර තියෙනවා. අර ඔක්කොම කරදර දුරු කරනවා කොමක් එක්කද? අර පුංචි පුංචි පාරවල් වලට ලයිට් තියෙනකොට එහෙමයි. අර කරදර දුරු කළා. නැද්ද? කොච්චර මේ සුරක්ෂාවක්. හරි පුදුමයි නේද? එහෙමයි. ඊළඟට දැන් අපි හිතමු දැන් ඔන්න විහාරස්ථානයකට ආලෝක පූජාව කළා නම් බලන්න බෝධිය සෑය ඒ ඔක්කොටම ආලෝක පූජාවක් නේද කරලා අඳුර දුරු කළේ දැන් වල. එහෙමයි. සමහර ධාතු මන්දිරවල අඳුර දුරු කරලා. සමහර සංඝයා වහන්සේලා එන යන මම්මාවත් වල අඳුර දුරු කරලා. ඒතර සංඝයාට බය නැති කරලා. එහෙමයි. එහෙම නේද? පහසුව සලසලා ආත්පස පේන්න දැන් සලස්සනවා. ස්වාමීනි කොතරම් මේ ආලෝක පූජාවක තියෙන ආනිසංස. සාධනීය අර්ථයන් අපේ ස්වාමීන් වහන්සේ මතක් දැන් දැක්කනේ දැන් මේ ආලෝක පූජාවත් එක්ක මේ සම්දිට්ඨිකවම තියෙන දේවල්. එහෙමයි ස්වාමීනි. කෙනෙක් ඒතර මේ දේවල් ටික දැන් ආලෝක පූජාව කාලයක් කරපු කෙනෙක් ඒතර සංසාරයට දැන් එකතු වෙනකොට ඒ කෙනා එහෙනම් ඒ කෙනාට හොඳ දැන් ඒකනේ බලන්න සාමාන්‍ය මිනිස්සෙකුට වඩා සම්බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය පියවි ඇසත් පේනවා. එහෙමයි. පියවි ඇසේ පෙනීම සාමාන්‍ය දැන් අද වගේ කන්නඩි පාවිච්චි කළා කියලා කියන්නේ නේ කාට. එහෙමයි. ඒක නේද?
එතකොට බුදුරජාණන් වහන්සේට පෙනීම සාමාන්‍ය මස්ස ගත්තත් සාමාන්‍ය මනුෂ්‍යයන්ට වඩා මේ විශාල පරාසයක් තුළ පේන්න පටන් ගන්නවා. තමයි ආලෝක පූජාව ආනිසංස. ඊළඟ දිවස ගත්තොත් එහෙම හරි පුදුමයි. මේ දිවස ගත්තොත් එහෙම යොදුන් ගණන් පේනවා ශාස්ත්‍රඥ වහන්සේට. එහෙමයි. යොදුන් ගණන්. එක් අවස්ථාවක මට මතකයි කියනවා මේ ඔන්න මේ මට මතක කොසල් රජතුමා හරි බිම්බිසාර රජතුමා යුද්ධයකට යනවා. මුගලන් මහරහතන් වහන්සේ දකිනවා මේ ඉස්සෙල්ල යුද්ධෙන් පරදිනවා. ඊට පස්සේ දැන් පස්සේදී යුද්ධෙන් දිනලා තියෙනවා. එහෙමයි. මම මේක පොඩ්ඩක් වෙනසක් වුණත් දන්නේ නැහැ කතාවේ. එහෙමයි සර්. ඊට සංඝ දැන් බාග් මුගලන් මහරහතන් වහන්සේ මේ යුද්ධෙන් පෙරදිච්ච එක දකින්න ඉස්සෙල්ලා. දැකලා කියන සංඝයාට යුද්ධෙන් පෙරදුනා කියලා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ හරි මම හිතන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ හරි. ඊට සංඝයාට ආරංචි වෙනවා දැන් මේ යුද්ධ දෙන්න කියලා. ඊට පස්සේ මේක කොහොමද වෙන්නේ? දැන් ඉස්සෙල්ලා කිව්වනේ යුද්ධ පෙරදුනා කියලා. දැන් යුද්ධ දෙන්න. නෑ ඉස්සෙල්ලා යුද්ධ පෙරදුනා කියනවා. ඒක හරි කියනවා මේ මොග්ගල්ලාන අනුරුද්ධ මහරහතන් වහන්සේ යුද්ධේ බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණිල්ල කොහොම හරි යනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියන නෑ ඉස්සෙල්ලා යුද්ධ කොහොම පෙරදුනා කියනවා. ඊට පස්සේ තමයි කියන යුද්ධ දින්නේ. බලන්න අර ඈත ඔක්කොම පේනවා. එහෙමයි ස්වාමී. විසාරා විනිවිද පේන ඔක්කොම ටික. ස්වාමීනි දැන් අපේ ස්වාමීන් වහන්සේ මේ පහන් ආලෝක පූජාවේ ආනිසංස අපට මතක් කරලා දුන්නේ. දැන් අඳුර දුරු කරලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාලෝකයේ නුවණැස ලෝකයට මේ උදා කරපු සාත්‍රුන් වහන්සේ උදෙසා එතකොට පහන් පූජා මොනතරම් උපහාර පූජාවක් වෙනවද? දැක්ක නේද? එහෙමයි සර්. පහන් පූජාවේ ආලෝක පූජාවේ ආනිසංස. එහෙමයි. දැන් ඒතර බලන්න මේ දැන් මේ වගේ යුගයක හොඳට තේරෙන නැති. දැන් බලන්න මේ ලයිට් යෑමත් එක්කම සමහර ප්‍රදේශවල හොරාතුරු කරදර. හොරු ගෙවල් බින්දින්න පටන් අරගෙන. එහෙමයි. ස්ත්‍රී දූෂකයෝ දැන් මේ ගෙවල් වලට එන්න පටන් අරගෙන. අර ඔක්කොම අනතුරු නැති කරන කුමක් එක්කද? ආලෝක පූජාවත් එක්ක. හොරු පයින් එක නැති වෙලා යනවා. එහෙමයි. ඒ හොරු බයනේ දැන් හැමතිස්සෙම හාත්පස ආලෝකේ තියෙනවා. ඕන දැන් බලන්න ඕනම කෙනෙකුට දවල් කාලේද හරිය පහසුවෙන් එළියට බහැලා කිසි බයක් ඇති ගැනීමක් නැතුව යන්නේ රාත්‍රී කාලේද යන්න කැමති. දවල් කාලේ යන්න කැමති. එහෙමයි. ඇයි ආත්පස පේන කිසි බයක් නැති වෙන්නේ. තැති ගැනීමක් ඇති වෙන්නේ. කුමකින්ද ඒක දුරු කරන්නේ? ආලෝකයෙන්. ආත්පස පේන නිසා ඕන කෙනෙක් ඕන ගමනකට සූදානම් දවල් කාලේ කුමක නිසාද? ආලෝකය නිසා. එහෙමයි සර්. එන මේ ආලෝක පූජාවේ ආනිසංස. ඒ ඔය ආනිසංස සංසාරයට එකතු වෙන්නේ නැද්ද එතකොට? දැන් අපිට ඈත දැන් බලන්න අපි කන්දක් උඩ නැගලා ඈත සිසාරා ආත්පස පේනවා. බොහෝ දුර. කුමක් නිසාද? ආලෝකය නිසා. එහෙමයි ස්වාමීනි. අඳුර ආපු ගමන් මොකද වෙන්නේ? එතරම් ඉන්න බලන්න අඳුර අරගෙන. අඳුර වෙලාවට රාත්‍රී වෙලාවට මොකද වෙන්නේ? පේන්නේ නැතු යන. කුමක් නිසාද එන? කුමන්ද එන මේ ආත්පස පේන පටන් ගන්නේ කුමකෙන්ද? ආලෝකය. ආලෝක පූජාවේ ආනිසංස. එහෙමයි. එහෙනම් දිවසට උපකාර කරන එක නැද්ද එන ආලෝක පූජාව? එතන කියන්නේ මේ ආලෝක පූජා කළොත් ඇස් දුන්නා වෙනවා කියන. මොන ඇස්ද කියලා සඳහනක් නැහැ. එහෙනම් මසසටත් අනුග්‍රහ කරන්න පුළුවන්. දිවසටත් අනුග්‍රහ කරන්න පුළුවන්. එහෙනම් දැකීමට අති දුෂ්කර වූ ඉපදීම දුකයි කියන ප්‍රඥායසටත් අනුග්‍රහ කරන්න පුළුවන්. ස්වාමීනි මේ පහනක් දැල්වීමෙන් මෙතරම් ප්‍රාතිහාර්යයක් මේ සම්දිට්ඨිකවම වෙනවා කියලා දැන් අපි ස්වාමීන් වහන්සේ මතක් කරාට පස්සේ තමයි අපිටත් අපි හැමදෙනාට ආවර්ජන කරගන්න පහසුනේ. නැත්නම් අපි එච්චර හිතන්නේ ওই කාරණාව ගැන. ස්විච් එකක් දාම බල්බ් එක පත් වෙනවා. ඒ ස්විච් එකක් දැම්මට පස්සේ හිතලා බලන්න අම්මෝ දැන් මෙච්චර අඳුර තිබුණා. දැන් ආලෝකෙ පහළ වුණානේ. අනේ එහෙනම් මේ ආලෝක පාප පූජා කොච්චර ආනිස්. දැන් බලන්න තමන්ටම ගෙදර දොරේ ඉඳගෙන තේරුම් ගන්න පුළුවන් ලස්සන කාරණාවක්. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? දැන් එළියට ඉස්සෙල් බලන්න තනියෙන් බහින මේ ඔක්කොම මේ ආලෝක මේ දැන් ලයිට් යනවනේ මේ දවස් ලයිට් ගියපු වෙලාව. ඊළඟට කොහොමද හිතට දැනෙන්නේ බය? දොරක් අරින්න හිතෙන්නේ නැහැ. එළියට බහින්න හිතෙන්නේ නැහැ. එහෙන් සර්පයෙන් බය. එහෙන් ඊට පස්සේ හොරාතුරු කරදර බය. අර ඔක්කොම ඇතිලා යනවා එළිය ආපු ගමන්. එහෙමයි. කොමකින්ද මේ බය තැති ගැනීම ඒ සියල්ල පේන්න පටන් ගැනීම ඔක්කොම දුරු කළේ කොමකින්ද? අඳුර දුරු කළා, ආලෝකය උදා කළා, සියල්ල පේන සලස්සලා, බය දුරු කළා, තැති ගැනීම දුරු කළා කොමකින්ද මේ ආලෝක පූජාවයි. මම එහෙනම් මේ ආලෝක පූජා කරන අය හිත සතුටු කරගන්න කාරණාවක් කියනවා. එහෙමයි ස්වාමීනි.
ඒතර මේ ධර්ම පූජාවේ ආනිසංස මොකද්ද? ප්‍රඥායස ගෙනත් දෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේට මේ වගේ ඇසක් තියෙනවා. ඒ වගේ ඇසක් තියෙනවා. සිත් පවා දකින්න පුළුවන් ඇසක් තියෙනවා. ඊළඟට කියනවා හරි පුදුමයි. ඒ විතරක් නෙවෙයි කියනවා. චෞමානී uppajjamaanii හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මූපගේ සත්‍යේ පජානාති. හරි පුදුමයි. සත්වය මේ කය අතාරිනෝ පේනවා කියන. ඒකත් දිවසට පේන්නේ. එහෙමයි ස්වාමීනි. ආයේ කයකට යන හැටි තථාගතයන්ට පේනවා. ඒක හැම කෙනාටම නෑ. නිකලෙස් මුනිවරුන්ට සියලු දෙනාට නෑ ඒක. තේරෙනවද නේද? එහෙමයි. හැම කෙනා හරි පුදුමයි තථාගතයන් වහන්සේ ඕනම සත්‍යයේ කය අතහරින හැටි පේනු. ඒ කය අතහැරලා වෙන කයක් අල්ලන්න හැටි පේනකොට සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව අපිට හිතා ගන්න පුළුවන් දෙයක්. අපි නම් කයවල් දිහා බලලා සමහර අය ගැන කරුණාව ඇති වෙනවා, මෛත්‍රිය ඇති වෙනවා, මුදිතාව ඇති වෙනවා, සමහර අයගේ ඉරිසියාව ඇති වෙනවා, දේශය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේට එහෙම නැහැ. එහෙමයි ස්වාමීනි. ඇයි? තථාගත බලයන් පිටලා තියෙනවා. තථාගත බලයන් තුල සිටින ශාස්ත්‍රුන් වහන්සේට පේනවා මේ කෙනා මේ ක්‍රියාව හේතු කරගෙන දැන් කය අතහැරියොත් දැන් නිරේ යනවා පේනකොට තථාගතයන් වහන්සේට අනිය අර හැම සත්‍යයක් ගැන මහා කරුණාවක්. එහෙමයි ස්වාමීනි. අපි නම් සමහරලාට සද්දන්ත මහා හැඩිදැටි රජෙත් දැකලා සමහරට ඉරිසියා හිතෙන්න පුළුවන් සමහර විට. නේද? එහෙමයි. නමුත් තථාගතයන් වහන්සේ ඒ රජාම දැකලා මහා කරුණාවක් තියෙන බුදුන්. ඒ සියලු තැන්හි මහා කරුණාවට තථාගතයන් වහන්සේ මහා කරුණාවක්. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය නේද? ඒ සම්බුදුන්ට ආශ්චර්යයි. එහෙමයි. ස්වාමීනි මේ මහා කරුණාවේ ආශ්චර්ය දැන් අපේ ස්වාමීන් වහන්සේ අපිට සිහිපත් කළේ ඇත්තටම දැන් අපිට වඩා ඉහළ ස්ථාන දැක්කට පස්සේ අපිට කරුණාව විශේෂ වෙන්නේ නැහැ සමහර වෙලාවට. බයත් ඇති ගැන. ඒ සියල්ල ඉක්මවලා භාග්‍යවතුන් වහන්සේගේ හිතේ අපි සියලු දෙනා උදෙසා ඒක නෙන්නන්නේ. හරි පුදුමයි ඒක. ඉතින් ඒ තථාගත බලත් එක්ක ඥානත් එක්ක තමයි උපදින්නේ ඇත්තට. ඊළඟ දේශනා කරන විතරක් නෙමෙයි. හීන බව ඒ සත්‍යයන්ගේ හීන බවට හේතුව ප්‍රනීත බවට හේතුව ඔක්කොම පෙන්වුම් කරන්නේ මොකද? දිවසට. මේ සත්‍යය හීන වුණා නම් ප්‍රනීත වුණා නම් ලස්සන වුණා නම් කැත වුණා නම් සුවර්ණ වුණා නම් දුර්වර්ණ වුණා නම් සුගතියට ගියා නම් දුගතියට ගියා නම් ඒ ක්‍රියාවට හේතුව කුමක්ද? ඔක්කොම දිවසට පෙන්වුම් කරනවා. අම්මෝ ඒ තථාගතට ආශ්චර්යයි. තථාගත සිතේ ආශ්චර්යය. එහෙමයි. අම්මෝ මේ හැම දෙයක්ම බලන්න මේ සසරේ පිරු මහා පාරමී බලයකට. බලන්න මේ බොහෝ බුද්ධ දේශනාවල දාන ගැන කියද්දි ලස්සන කරුණක් තියෙනවා. අපිට මේ දාන ගැන කිව්ව ගමන් මතකනේ කැම ටිකක් විතරයිනේ. එතන තියෙනවා කන දේවල්, බොන දේවල්, ප්‍රදීපෝපකරණ. එහෙමයි. ආලෝක උපකරණ. ඒ කාලේ අද හොඳට පැහැදිලි ඒක. මොකද ඒ කාලේ ලයිට් තිබුණේ නැහනේ. ඒ කාලේ පහනක් දැල්වන්නේම අඳුර දුරු කරා. ඒ නිසා ඒ කාලේ පහන් පූජාව සෑහෙන වටිනවා. තේරෙනව නේද? එහෙමයි. අද තෙල් ටිකකුයි පහනකුයි පූජා කරනවා කියන එක හරි වටිනවා. මිනිස්සුන්ට ඒක හරි සංවේදී කාරණාවක්. මොකද අද මිනිස්සුන්ට ඒක මේ පහනක් පූජා කරනවා කියන එක මහ ලොකු කාරණාවක් නෙවෙයි. මොකද මේ ආලෝකෙත් එක්ක තියෙන්නේ. අද යුගයේ ටිකක් වැදගත් ඒක. තේරෙනව නේද? එහෙමයි. ඒතර පහනක් දැල්වනවා කියන එක පහනක් මිනිස්සුයෙකුට දෙනවා කියන එක සාමාන්‍ය නැති මිනිස්සුන්ට පවා පහන් පූජා කරලා තියෙනවා ඒ කාලේ. ඒකට ඒ කාලේ ආලෝක පූජාව කියලා කියන්නේ මේ. එතකොට දැන් අපිට උන විහාරස්ථානයකට ආලෝක පූජාවක් කරනවා කියලා කියන්නේ. ඒතර මේ විහාරයේ ඉන්න කුටියට සම්පූර්ණ ආලෝකය නක් දෙන්නේ පහනේ. ඉතින් පහන් පූජාව කියන එක හරි සංවේදී පූජාවක් ඒ කාලේ. එහෙමයි ස්වාමී. නමුත් බලන්න අඳුරක් තියෙන තැනකට අපි අඳුරක් තියෙන ගෙදරකට ලයිට් අරන් දෙනවා කියන එක හරි අඩු ගන්න. එහෙමයි ස්වාමී. විහාරස්ථානයකට, චෛත්‍යයකට, බෝධියකට, කුටියකට, ඉතින් යන්නේන මම්මාවත් වලට ආලෝක මේ පහන් පූජා කරනවා කියන එක. අද කොච්චර දැන් තාක්ෂණික වශයෙන් ගත්තොත් එහෙම සෝලා තියෙනවා නේද? එහෙමයි ස්වාමී. ඒතර ඒ කාලේ අපිට හිතා ගන්න බෑ ඒතර කොහොමද තිබුණේ කියලා. ස්වාමීනි ඉන්න මම මේ ලයිට් එක දාන්නම් කියලා කරුණාවෙන් ඉදිරිපත් වෙන එක හරියට. ඒකනේ. එහෙමයි ස්වාමී. අපි තුමු දැන් විහාරස්ථානයක වුණත් තමන්ගේ බුදු කුටියේ වුණත් අනේ මේ ආලෝක පූජා බුදුරජාණන් වහන්සේ පූජා වේවා කියලා අදහසින් අපි හැමදාම හැන්දෑවට මේ ලයිට් එක දාන්න පුළුවන්.
එහෙමයි සාමි. දැන් විහෙර විහාරස්ථානවල ඉන්න පිරිසට හැමදාම හැන්දෑවට ගිහිල්ලා අනේ මේ සංඝයාට මේ ආලෝක පූජා වේවා. චෛත්‍යයට මේ ආලෝක පූජා වේවා. බෝධියට මේ ආලෝක පූජා වේවා. නේද? අනේ මේ මම්මාවත්තල ඉන්න වඩන සංඝයාගේ අඳුර දුරු වේවා, බය දුරු වේවා, ඇති ගැනීම දුරු වේවා, අනුතුරු දුරු වේවා. ඒතර මේ ගමන් බිමන් දැන් සාමාන්‍ය ඉස්සර මිනිස්සු මේ පහන් වැටවල් මට මතකයි මේ කැලණිය පැත්තේ. එහෙමයි. කැලණි ගඟේද කොහෙද මං හිතන්නේ ඉස්සර මිනිස්සෙක් ඉඳලා තියෙනවා. මේ දැන් ඔරු පාරු වෙනෝනේ රාත්‍රී කාලේ. ගල්වල වදිනවා කියන. එහෙමයි සාමි. ගල්වල වදිනවා කියන. ඒතර ගල්වල වදිනකොට ගොඩාක් ඉතින් අපහසුතාවයටපත් වෙලා මිනිස්සු දුක් ගැඩවලට ලක් වෙනවලු. ඒ කාලේ එක මිනිස්සෙක් ඉඳලා තියෙනවා මේ ඔරු පාරු යන මම්මාවත්තල ගංගාවල අර මහා මේ විලක්කු දෙන්නේ අර. එහෙමයි සාමි. විලක්කු හදලා විලක්කු දැල්වලා ඒ තැන්වල මේ ආලෝක පූජා පවත්වලා තියෙනවා. එහෙමයි. එතකොට මේ දෙවියා මට මතකයි රාම්වල දෙවියා නමින් කැලණි ගඟ ආශ්‍රිත ඇසුරු කරගෙන එහෙමයි. ඒත් අදලන් මිනිස්සු වන්දනාමාන කරන පින්දින දෙවියෙක්. හරියට සත්කාර කරන ස්වාමීන් දැන් මේ ආශ්‍රිතව කඩුවෙල මල්වාන මේ ප්‍රදේශය තියෙනවා. එහෙමයි. ඒතර මේ දෙවියා එන්නේ ඒකත් එක්ක. එහෙමයි සාමි. ආලෝක පූජාවන් කළා. ගාරම් දැන් බලන්න මිනිස්සුන්ට මේක කරන්න බැරිද? ඔච්චර පිනක් කරම තමන්ගේ ගේ ඉස්සරහා පාර අයිනේ ආලෝක පූජාවක් කරනවා. යන්නේන මිනිස්සුන්ගේ අඳුර දුරු කරන්න, බය නැති කරන්න, හොරහතුරු කරදර නැති කර සමහරට දැකලා සමහර මම්මාවලත් ඒ ස්ථානවල සමහරට මිනි මරලා. සමහරට මිනි මරන්නේ කොමක් නිසා සමහරට. එතන අඳුරක් තියෙනකොට. එහෙමයි. දේශනාවල තියෙන්නේ මේ හොරු ආසම දෙයක් කියන අඳුර කියන එකට. අහලා නැද්ද එහෙම? තියෙනවනේ. එහෙයි ස්වාමී. හොරු ආස දෙයක් කියන අඳුර කියන එකට. ඒ තැන් වල අඳුර තියෙන නිසානේ සමහරට ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒතර හැම මිනිස්සෙකුටම තමන්ගේ ඉස්සරහා ලයිට් කනුවේ. අනේ මේ යන්නේ මිනිස්සුගේ බය දුරු වේවා, තැති ගැනීම දුරු වේවා, අඳුර දුරු වේවා, ආලෝකය ඇති වේවා කියලා අදහසින් සොඳුරු සිතකින් තමන්ගේ ගේ ඉස්සරහා පහන් ආලෝක පූජාවක් කරන්න බලවන්න මිනිස්සුන් අඳුර දුරු කරන්න. එහෙමයි. බය දුරු කරන්න නේද? ඒතර විහෙර විහාරස්ථානවල මම්මාවත්තල චෛත්‍ය බෝධි විහෙර මේ කුටිවල මේ අඳුර දුරු වේවා කියලා පහන් ආලෝක පූජා කරන්න පුළුවන්. දැන් පින්කම් කාලවලට විදුලි ආලෝක පූජාවන් කරන්න පුළුවන්. එහෙමයි. ආලෝක පූජා බලන්න මේ ආනිසංස. ඇස් ලැබෙනවා පින්වත්නි, ඇස් ලැබෙනවා. ඒ මසස වෙන්න පුළුවන්, දිවස වෙන්න පුළුවන්, ප්‍රඥායස වෙන්න පුළුවන්. අපි දන්නේ මොකද්ද කියලා දේශනාවේ තියෙන්නේ ඇස් ලැබෙනවා කියලා විතරයි. එහෙමයි. එහෙනම් මේ ප්‍රාර්ථනාව කරමින් අපිට කරන්න පුළුවන් අනේ මට චතුරාර්ය සත්‍ය ධම්මස ලැබීම. නේද? එහෙමයි. ඒ සොඳුරු සිතකින් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පින් කරගන්න අයට ඒ උදාර අවස්ථාවටයි අපි ඒ කරුණ කිව්වේ. එහෙමයි. ඒතර බලන්න මේ ශාස්ත්‍රුන් වහන්සේගේ හරි ආශ්චර්යයි. සත්වය කය අතහරින හැටි පේනවා, කයක් අල්ලන හැටි පේනවා. එච්චරේ දිවස ශාස්ත්‍රුන් වහන්සේ පිරිසිදු. ඊළඟ දේශනා කරනවා චුත වෙන්න හැටි, ආයෙත් උපදින හැටි, පහත් උපතක් කරා යන හැටි, උසස් උපතක් කරා යන ලස්සන කැත සුගති දුගති වෙන හැටි සියල්ල පේනවා. කර්මානුරූප මේ සත්‍යයන් උපදින හැටි දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ විදියට අනේ මේ බවත් සත්‍යයන් කයින් වැරදි කළා, වචනින් වැරදි කළා, සිතින් වැරදි කළා, වචනින් වැරදි කළා, ආරි උපවාද කළා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටික දේවල් අදාලා මේ උදේ මරණයට පස්සේ දුගතිය නම් වූ සැප නැති නිරේ තමයි උපදින්නේ කියලා තථාගත බුදුනෙතට පේනවා. නමුත් මේ බවත් සත්‍යයන් නම් කයින් යහපත කළා, වචනින් යහපත කළා, සිතින් යහපත් දේවල් කළා, ඒ වගේම ආරි උපවාද නොකර වාසය කළා, සම්මා දිට්ඨිය යුක්තක වෙලා මේ සත්‍ය සුගතිය උපදිනවා කියලා තථාගත බුදුනෙතට සියල්ල පේන්නුම් කරනවා කියන කොමකින්ද? මේ දිවෙතර තමයි පේන්නුම් කරන්නේ. එහෙමයි සාමී. ඒතර මහත්තයා මේ දිවස පිරිසිදු වෙන්නේ හරි ආශ්චර්යයි මේ බෝධි මූලයේදීම. ඒක තියෙනවා මේ අදිදේව ඥාන දර්ශන කියන සූත්‍රයේ තථාගතයන් වහන්සේගේ දිවස පිරිසිදු වෙච්ච ආකාරය බොහොම ලස්සනට පැහැදිලි කරනවා. හරි ලස්සනයි මේ දේශනාව. ඉදා බුදුරජාණන් වහන්සේ ගයාවේ ගයා ශීර්ෂයේ දැන් වැඩ වාසය කරන්නේ. බුද්ධ ගයාවේ. ඒකල්ලි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා
දේශනා කරනවා පින්වත් මහණනි සම්බුද්ධත්වයට පෙර දැන් ගයාව ඉඳගෙනම ගයාවේ සිදුවෙච්ච සුන්දර සිදුවීම් විස්තර කළ දෙන්න. එහෙමයි ස්වාමීනි. පින්වත් මහණනි සම්බුද්ධත්වයට පෙර අභිසම්බෝධිය නොලැබුවේ බෝධිසත්ව කාලයේදී මට සමාධිය දියුණු වෙලා තිබුණා කියනවා. ඒ වගේම මේ සමාධිය තුල ආලෝකිකුත් ඇති වෙලා තිබුණා කියනවා. හැබැයි ආලෝකය ඇති වුණාට ආලෝකෙට රූප පේන්නේ නැහැ කියනවා. ආලෝකයට කියන දිවස පිරිසිදු වෙලා තියෙනවා. හැබැයි ඒ දිවස ගොඩක් පිරිසිදු වෙලා නැහැ. ඒ කියන්නේ රූප පේන මට්ටමට නැහැ. දිව්‍ය රූප පේන්නේ. එහෙමයි ස්වාමීනි. මහණනි මට මෙහිම අදහසක් ඇති වුණා කියනවා. ඉතින් මම ආලෝකය හඳුනා ගන්නේ නම් රූප දකින්නේ නම් මිසී මාගේ මේ ඥාන දර්ශනේ වඩා පිරිසිදු වෙනවා. ඉතින් ඒ නිසා මොකද කරේ? කෙලස් තවන වීරියෙන් තව තවත් වාසය කළා කියනවා. එහෙනම් දැන් සමාධි ඉපදිච්ච කෙනාට ආලෝක උපදින්න කොහොමද කරන් තියන්නේ? ඒක තියෙනවා දැන් ආලෝක සංඥා වඩන්න ඕන කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. ආලෝක නිමිති සිහි කරන්න ඕන කියනවා. ඒතර ආලෝක ඉපදිච්ච කෙනාට රූප දකින්න කොහොමද කරන්න ඕන? තව තවත් ඒක පිරිසිදු කරන්න ඕන කියනවා. කියන්නේ උපක්ලේශ හිතෙන් බැහැර කරන්න ඕන කියනවා. ඒතර බලන්න කොහොමද උනේ අප්‍රමාදීව කෙලස් තවන වීරිය කාය ජීවිත අපේක්ෂා නැතිව වාසය කරද්දි හරි ආශ්චර්යයි ආලෝකේ තව දියුණු වෙලා රූප දැකීමේ හැකියාව ඇති වෙන පටන් ගත්තා කියනවා. එහෙමයි ස්වාමීනි. එනමුත් දෙවියන් සමග තාම දැන් දෙවිවරු පේනවා කියනවා. දැන් බලන්නේ දිවසට දෙවිවරු පේනවා. එහෙමයි. හැබැයි තාම කතා බස් කරන්න බෑ කියනවා. ඒ මට්ටමටපත් වෙලා නැහැ. සාකච්ඡාවට පැමිණෙන හැකියාවක් තාම නැහැ කියනවා. ඒතර තියෙනවා මට මතකයි ඔය සූත්‍රයක තියෙන මජ්ක්‍ධිම නිකායේ මේ ආලෝකේ වුණත් ප්‍රමාණි වැඩි වෙන්න නම් එයාගේ මෙසිත බලවත් වෙලා තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. සමහරවිට අපි ආලෝක පූජා කොච්චර පැවැත්වුවත් සමහරට මෛත්‍රී මදි නම් මේ මෛත්‍රී අඩු හිතට මේ කියන සමාධිය ඇති වුණත් ආලෝක සංඥා බලවත් වෙන්නේ නැහැ කියලා. මේ මෛත්‍රී ප්‍රමාණ ආලෝක ඇති වුණ ගත්ත කියලා හිතන්නකො සමහර විට ආලෝකය ඇති වුණත් එයාගේ මෛත්‍රී ප්‍රමාණය අනුව තමයි කියනවා ආලෝකෙ වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. අප්‍රමාණ ආලෝකය ඇති වෙනවා කියනවා අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩන කෙනාට. මහා අප්‍රමාණ චේතෝ. එහෙමයි ස්වාමීනි. මහග්ගත චේතෝ විමුක්තිය වඩන කෙනාගේ ස්වභාවය තමයි කියනවා එයාගේ ආලෝකය හරි අඩුයි කියනවා. එහෙමයි. ආලෝකය අඩුයි කියනවා. එක්කනේ එතකොට මේ මෛත්‍රිය කොච්චර වැදගත්ද? මෛත්‍රී උපකාරය. අපි කොච්චර පින්කම් කළා අතර ආලෝක පූජා පින්කම් කළා අතර නේ සමහර මෛත්‍රී සිත දිනු වෙන්නේ නැත්තම් ඒකට. ස්වාමීනි හරි දැන් අපි එදිනදා ජීවිතයේ අත්විඳින කාරණාවන් අපි හිතන අපි සුවපත්ත මෙත් සිතින් ඉන්නවා කියලා. නමුත් අර කුඩා කාරණාවන් වලදී සමහරට කඩමණ්ඩියට ගිහිල්ලා අපේ අවශ්‍යතාවය හරියට පිරිමැහෙන්නේ නැති වුණොත් එහෙම මේ තරහ ඉවරයි දේශය. එහෙසයි. ඒකනේ දේශය. ඒතර දේශයත් එක්ක ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? එහෙනම් මේ ආලෝකය ලැබීමට බලපාන. එහෙමයි. ආලෝකය ලැබීමට ප්‍රශ්නයක් තියෙනවා යාට. ලැබුණත් සමහර විට ඒ ආලෝකය එක පැත්තකින් තීව්‍ර නැහැ. පිට දැන් අපි හිතන්නකෝ තෙල් ටික අපිරිසිදු නම් ලැබෙන දැල්ලත් මොකද වෙන්නේ? ප්‍රභාෂර නැහැනේ. එහෙමයි. ඒ වගේ තමයි. දැන් බොඩ් ගාන වැඩි වෙන්නේ බල්බේ තීව්‍රතාවය වැඩි වෙන්නේ. ආලෝකෙ පැතිරෙන්නේ. ඒ වගේ තමයි. අපේ හිතේ වොට් එක වැඩි වෙනවා මෛත්‍රී වැඩි වෙනකොට. හිත ප්‍රබාස්වර වෙනවා. දැක්ක නේද? එහෙසයි. ඒතර මේ මෛත්‍රියත් අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩන්න අපේ ආලෝකෙ වැඩි වෙනවා. ස්වාමිනේ දස දිසාවට මෛත්‍රිය වඩන එක. වඩන. එහෙයි. හරි පුදුමයි දෙයක් ඒක. ඒතර ඒක අපි තුන් කය අතහැරලා ඊට පස්සේ දෙවියන් අතරට ගියා කියලා. දෙවියන් අතරට ගියාට පස්සේ ඒකත් පෙන්눔 කරන වැඩි පෙර කොහොමද එන්නේ? ඒ කෙනාගේ ලැබෙන දිව්‍ය කයට ලැබෙන ආලෝකයේ තීව්‍රතාවය වැඩි කියලා කියනවා. ඒක මෙහිදි පුරුදු වෙන්න ඕනේ යකේ. එහෙමයි. ඒකත් අප්‍රමාණ චේතෝ විමුක්තිය වැඩෙන්න තමයි එයාගේ දිව්‍ය කයි ප්‍රභාෂ්‍ය බව වැඩි වෙන්න කය අතහැරිට පස්සෙත් ඒක බලපාන. ස්වාමීනි මේ හිත තුල වැඩෙන ගුණයන්ගේ ආනුභාවය කොහොමද කයට බලපාලා තියෙන්නේ? එහෙමයි ස්වාමී. අපි හැමතිස්සෙම කියන කතාවක් නේ. ඊට පස්සේ බෝසතාණන්ස කල්පනා කළා ඉතින් මම දැන් ආලෝකෙත් හඳුන ගන්නව නම් රූපත් පේනව නම් මම මේ දෙවිවරුත් එක්ක කතා බහට යන්න ඕන කියලා. තවත් කෙලස් තවන වීරියෙන්
දහමට දීපු දාගෙන වාසය කරද්දි හරි ආශ්චර්යයි. සමාධියත් ඇති වුණා කියන බලවත් විදියට රූප පේන්නත් පටන් ගන්නවා කියනවා. දෙවුරුත් එක්ක කතා බහටත් එන්න හැකියාව ලැබුණා කියනවා. බලන්න මේ දිවස පිරිසුදු වීම ආශ්චර්යයි. එහෙමයි. ඊළඟ දේශනා කරනවා ඊට පස්සේ කල්පනා කළාගෙන දැන් ඔන්න දැන් පිරිසිදුයි කියනවා දැන් හොඳට ආලෝකයක් තියෙනවා කියන දෙවිවරුත් දැන් හවත්පස පේනවා කියන කතාවටත් යනවා කියනවා. හැබැයි මේ අසවල් දෙවියා මොන දිව්‍ය ලෝකෙකින් ආවද කියලා පෙන්눔 කරන මට්ටමට තමන්ගේ දිවස පිරිසිදු නැහැ කියනවා. එහෙමයි. එහෙනම් මම මේ හැකියාවත් ලබා ගන්නව නම් හොඳයි කියලා හිතුණා කියනවා. එක්කනේ දැන් දෙවිවරු පේනවා දෙවිවරුත් එක්ක කතා කරන්නත් පුළුවන්. හැබැයි කතා කළත් වැඩක් නැහැ මොකද්ද? ඒ දෙවිවරු මේ කොහේ ඉඳලා ආවාද කියලා පේන මට්ටමට පිරිසිදු වෙලා නැහැ තාම. ඒතර බලන්න දිවස කියන්නේ කොච්චර පිරිසිදු කරන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒකේ පුණ්‍ය බලෙත් එක්ක ඉන්න ඕනේ. හිතන කෙලෙස් වුණු පමණින්ම ඒක වෙනවා කියන කියන්න බෑ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේට ඒ වූ සියලු පුණ්‍ය සම්භාරය මේ පුණ්‍ය බලය සම්පූර්ණ වෙලා සම්පූර්ණයි. එහෙයි. ඒක පුදුම කාරණාවක්. එහෙයි ස්වාමී. හැබැයි ඒක දැන් පුණ්‍ය බලයේ සම්පූර්ණ වුණත් අදාළ දෙයට හිත පිහිටෝබලා වීරිය කරනකම් ඒක උපදින්නේ නැහනේ. මේ වැඩපිළිවෙල දැන් අපි අහන්නේ දැන් දැක්ක නේද මේ? දැන් මේ පුණ්‍ය බලයේ තියාගෙන තමයි මනුස්ස ලෝකෙට එන්නේ. එහෙමයි ස්වාමී. ඒ පුණ්‍ය බලයේ තියාගෙන ගිහි ගෙදර හිටියේ. දැන් හැබැයි මේ වීරිය කරනකම් බලන්න ආලෝකේ තියෙන රූප පේන්නේ. රූප පේන වීරිය කළා කියන්නකෝ. ඊට පස්සේ ඒ දෙවිවරුත් එක්ක කතාබස් කරන්න බෑ. කතාබස් කළා කියලා කියන්නකෝ. ඒ දෙවිවරු කොහෙන්ද ආවේ කොහෙන්ද චුත වෙලාද මේ දිවි ලෝකෙට ආවේ කියලා පෙන්වුම් කරන්නේ. ඒකට තව බලවත් වීරිය මහන්සි ගන්නවා. එහෙමයි. වීරිය කියන කාරණේ කොච්චර වැදගත්ද ඒකට. අපි හිතනනේ මේක ඔක්කොම ලැබෙයි කියලා. එහෙම ලැබෙන්නෙත් නැහැ. කල්යාණ මිත්‍රය ඔක්කොම දෙයි කියලා. එහෙම දෙන්නෙත් නැහැ. ස්වාමීනි එතකොට අපි කල්යාණ මිත්‍රය නැතුවත් බෑ. තේරෙනව නේද? එහෙමයි. හිතේ පමණින් අපි වීරිය කරන්නේ නැත්තම් අපිට මේ දේවල් උපද්දලා දෙන්නේ නැහැ. එහෙමයි. දැක්ක නේද? ආන්න එකයි. ඉතින් හරි ආශ්චර්යයි දැන් මහා බෝසතාණන් වහන්සේ දැන් දෙවියන් කතා කරනවා කියනවා. හැබැයි අසවල් දිව්‍යනිකායෙන් මේ දෙවිවරු මේ දේවතාවෝ අසවල් දිව්‍යනිකායේ කියලා තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ කියනවා. ඊට පස්සේ කුමක්ද කරේ මහා බෝසතාණන් වහන්සේ? තාම සම්බුදු වෙලා නැහැ. එහෙමයි. කෙලස්තාවන වීරියෙන් දහමට දීපුදා කල්පනා කළා කියනවා මම මේකත් කොහොම හරි පිරිසිදු කරගන්නවා. එතකොට තමයි මගේ ඥානෙ පිරිසිදු වෙන්නේ. හරි පුදුමයි දැන් මේ කියන්න කෙනෙක් හිටියද? නැහැනේ. තමන් තනියෙන් තමයි දෙන්නේ හැමතිස්සෙම. මේ තමන් වහන්සේගේම උදාර නුවණින් ඒවා නිරවුල් වෙන විදිහ. පුදුම දෙයක් මේක. එහෙමයි ස්වාමීනි. තමන්ගේ වහන්සේගේ උදාර නුවණින් ඒවා නිරවුල් කරමින් ඉස්සරහට යනවා. එහෙමයි. මේක පුදුම ආශ්චර්යයි. ස්වාමීනි මේ නුවණ බලයක් කොට මෙහෙවන මට ඒක හිතා ගන්න සංග්‍රාමයේ නේසා අවසරයි. පුදුමයි ආශ්චර්යයි. දැන් අපිට සාමාන්‍ය දෙයක් ලැබුණට පස්සේ ඒකෙන් මොකද වෙන්නේ? අපි මත් වෙලා ආයින් එහාට දෙයක් ඇති කරගන්න පුළුවන්ද කියන තැනට අපි ඉන්නේ නෑනේ. එහෙමයි. මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ පවා එහෙම ඒ කාලෙත් වල තියෙනනේ සාරෝපම සූත්‍රයෙන් දේශනා කරන්නේ ඒකත් එක්කනේ සීලෙට එනවා කියනවා. සීලෙට ආවට පස්සේ ඒකෙන් මත් වෙලා ඉන්නවා. මම මෙච්චර දෙයක් කරගත්ත නෙමෙයිද කියලා. ඉන් එහාට තල් වෙන්න හිතෙන්නේ නැහැ සමහර අය. සමහර අය මොකද සීල දියුණු කරගෙන සමාධියක් ඇති කරගන්නවා කියනවා. සමාධියෙන් එහාට තල් වෙන්නේ නැහැ කියනවා. අනේ මං අරටුවට ආවා කියලා හිතාගෙන ඉන්නවා කියලා. දැන් එහෙම මුලා වෙන්නේ නැහැ නේ මහා බෝසතාණන් වහන්සේ. ස්වාමීනි දැන් අපි මිනිස්සෙක් හරි දෙවියෙක් හරි මිනිස්සෙක් ගත්තත් දැන් වනාන්තරයකට ගියත් ටක් ගැවිලා අතරමං වෙච්ච ගමන් ආයෙ මොනවත් අපිට සමහර වෙලාවට හිතා ගන්න බෑ. නමුත් දැන් අපගේ සාත්‍රුන් වහන්සේ මේ නොදුටු විරු සම්දිස්ථාන මනවින්ම මේ විග්‍රහ කරගෙන පුදුම නුවණක් නේ. එහෙමයි සර්. පුදුම නුවණක්. බෝසත් කාලේ නුවණ එහෙමයි සර්. ඒක නම් අම්බෝ මේ දෙව් මිනිස් ලෝකයා වීරියවන්ත ආජානීය පුරුෂයෙක් ගැන කියනවා නම් සැබෑම වචනේ පරිසමාප්ත අර්ථයෙන් කියන්න තියෙන කාටද? එහෙමයි. මහා බෝසතාණන් වහන්සේට. එහෙමයි සර්. නුවණක් ගැන කතා කරනවා නම් සැබෑම වචනේ පරිසමාප්ත අර්ථයෙන් මේ ප්‍රඥාවන්තයා නුවණ තියෙන කෙනා කියලා කියන්න තියෙන කාටද? අම්මෝ අපේ මහා බෝසතාණන් වහන්සේට. එහෙමයි.
ඒක පුදුම දෙයක්. ආශ්චර්යයි, අසහායයි. ඊළඟට කල්පනා කළා කියන දැන් එහෙනම් මම මේක උපදව ගන්න ඕන කියලා. අන වීරිය කරද්දී හරි ආශ්චර්යයි. දෙවිවරුන්ගේ තොරතුරු දැනගත්ත කියනවා. මේ දෙවියා මේ දිව්‍ය ලෝකේ නිම්මාණ්ඩති. මේ දෙවියා චාතුරු මහරජකේ. මේ දෙවියා තාවතින්සේ, මේ දෙවියා යාමේ, මේ දෙවියා තුසිතේ කියලා ඔක්කොම විනිවිද වෙනම. මෙයා සක්දෙවිඳු, මෙයා සතරවරන් රජදරුවන්. මේ සතරවරන් රජදරුවෝ ඉන්නේ තව්තිසාවේ. සක්දෙවිඳු කියලා කියන්නේ දෙදෙව්ලොවටම අධිපති. තුසිතේ ඉන්නේ සන්තුසිත දිව්‍ය රාජයා. ඊළඟට නිම්මාන රතියේ සුනිම්මිත දිව්‍ය රාජයා. යාමේ නිසුයාම දිව්‍ය පුත්‍රයා. පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ මේ වසවර්ති දිව්‍ය රාජයා ඉන්නවා කියලා මේ ඔක්කොම විම්බිම් වශයෙන් ඔක්කොම පේනවා. මනවින් වසඟයටපත් වෙන පුදුම දෙයක්. එහෙමයි ස්වාමී. අම්මෝ සම්බුදු හිතනම් ආශ්චර්යයි. ඊළඟට හරි ආශ්චර්යයි. කල්පනා කළා කියනවා මේ දෙවිවරු ඕන දැන් ආලෝක ඉපදුනා. දෙවිවරු පේන පටන් ගත්තා. දෙවිවරුත් එක්ක කතා බහට එනවා. මේ අසවල් දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු තමයි මේ ඉන්නේ කියලා දැන් ඔක්කොම පේන පටන් ගන්නවා කියනවා. හැබැයි මේ දෙවිවරු මේ වගේ සැප විඳින්නේ. මේ දෙවිවරුන්ට යම් සැපක් තියෙනවා. දෙවිවරුන්ට යම් දුකක් තියෙනවා. දෙවිවරු යම් ඇඳුම් පැළඳුම් තියෙනවා. ආහාර පාන තියෙනවා. මේව ලැබෙන්නේ කුමන හේතුවක් නිසාද කියලා. හැබැයි ඒක පේන්නේ නැහැ කියන මොකද්ද කියලා. ඒ හේතු දකින්න තරම් තාම දිවස පිරිසුදු වෙලා නැහැ කියනවා. ඊට පස්සේ මහ බෝසතාණන් වහන්සේ මොකද්ද කරේ? හරි ආශ්චර්යයි. කෙලස් තවන වීරියෙන් දැන් දහමට දීපු දාගෙන තව වාසය කරද්දී හරි ආශ්චර්යයි. ඒක පේන්න පටන් ගත්තා කියනවා. එහෙමයි. එහෙනම් මේ චාතුරු මහා රාජික දෙවිවරු මේ ජීවිතේ මේ පින්කම් කළා. මේ පින්කම නිසා තමයි දිව්‍ය ලෝකෙට ආවේ. මේ පින්කම නිසා තමයි මේ විදිහ ආහාර පාන ලැබෙන්නේ. මේ පින්කම නිසා තමයි මේ විදිහ දුක් විඳින්නේ. මේ විදිහ පින්කම නිසා තමයි මේ සැප විඳින්නේ කියලා වෙනම ඔක්කොම පේන පටන් ගත්තා කියන. එහෙමයි. සක්දෙවිඳු සප්තෘත අනුගමනය කළ සක්දෙවිඳු වුණා කියලා මේ දෙව් මිනිස් ලෝකයට පැහැදිලි කළ දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. සියලුද මේ සක්දෙවිඳු දන් දෙන අය අතර මුලින්ම දන් දුන් නිසා පුරින්දද වුණා. ගෙවල් දොරවල් දන් දීපු නිසා වාසව වුණා. මද මේ දහසක් නෙත් තියෙන නිසා සහස්ස නෙත් වුණා. ඊට පස්සේ මේ සුජානමති දෙව්දුවක් අග්‍රමී තමන්ගේ මහේශිකාව වෙච්ච නිසා සුජම්පති වුණා කියලා මේ විවිධ නම් ඔක්කොම ලැබුණේ මේ නිසා කියලා අර මහ ශාස්ත්‍රුන් වහන්සේගේ දිවසින් තමයි ඔක්කොම පිරිසිදු කරගන්නේ. එහෙමයි ස්වාමීනි. මෙච්චර පුදුම ආශ්චර්ය නිතක්. සම්බුදු නිත. එහෙමයි ස්වාමීනි. සාත්‍රුලාභය ස්වාමීනි. සාස්ත්‍රුලාභය ඒක නම් පුදුම දෙයක් ඒක නේ. ඒ ස්වාමීනි. එවන් ශාස්ත්‍රුන් වහන්සේ නම පින්වත්නි අපි දිවිහිමියෙන් සරණ කරගත්තොත් අන්න අපට රැකවරණ තියෙනවා. එහෙමයි. බලන්න මේ ලෝකෙ මොන ශාස්ත්‍රූවරයාටද මේ වගේ ආශ්චර්ය හැකියාවක් තියෙන්නේ. වෙන කිසි කෙනෙකුට නෑ. භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ විතරයි. එහෙමයි ස්වාමීනි. ඒක නම් පුදුම දෙයක් ඒක. ඊට පස්සේ මේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා කියනවා දැන් මං දෙවිවරුත් මං දකිනවා. දෙවිවරු කතා කරන ස්වභාවයට මගේ හිත පිරිසිදු වෙලා තියෙන. දිවස පිරිසිදු වෙලා තියෙන. ඒ දෙවිවරු යම් මේ ලෝකෙට ආවා නම් ඒන්න හේතුව කුමක්ද? මට මතකයි දානුප්පත්ති කියන සූත්‍රයේ තියෙනවා තනිකර දාණයෙන් සහ සීලයෙන්ම තමයි චාතුරු මහරජාගේ නිර්මාණය කළේ. එහෙමයි. දාණයෙන් සීලෙන්. එහෙමයි. එතකොට තව්තිසා ලෝක නිර්මාණය කළ තියෙන ඊටත් වඩා දාණයයි සීලය පුරපු කට්ටියගේ නිර්මාණය වෙච්ච. බලවත්යි. ඔව්. එහෙමයි ස්වාමී. දාණයෙන් සීලයෙන්ම තමයි එතකොට ඒ ලෝක නිර්මාණය කළේ. එහෙමයි ස්වාමීනි. ඊටත් වඩා දාණයයි සීලය පුරුදු කරගත්තු කට්ටියකින් තමයි නිර්මාණය වෙච්ච ලෝකයක් තමයි යාමයි කියලා. ඊටත් වඩා දානයයි සීලය පුරුදු කළා ඒ අයගේ නිර්මාණය වෙච්ච ලෝකයක් තමයි තුසිතේ කියලා කියන්නේ. ඊටත් වඩා දානයයි සීලයටයි පුරුදු කරපු කට්ටියකින් සකස් වෙච්ච ලෝකෙ තමයි නිම්මාන රතේ කියලා කියන්නේ. එහෙමයි. ඊටත් වඩා දානයයි සීලය පුහුණු කරපු කට්ටියකින් නිර්මාණය වෙච්ච ලෝකයක් තමයි කොහොමද?
පරිනිම්මිත වසවර්තිය කියලා කියන බුදු නෙතින් දකින්න. ඉතින් මේ කර්මයේ පවා සංවේදී කරවන්න දිවස උපකාර කරනවා. ඒකයි සියලු ශ්‍රාවකයන්ට මෙතරම් කර්මයේ පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ දිවස ඒකයි කියන්නේ දිවස පිරිසිදු වීම තථාගත බලයක් විදියට පිළිපදලා දෙනවා. දිවස පිරිසිදු වීම. දැන් ඇස්පෙනීම උනත් සමහර අයගේ තියෙනවනේ වගේ. දැන් සමහර අයගේ ඇස්පෙනීම දුර්වලයි. සමහර අයගේ ඇස්පෙනීම හොඳට තියෙනවා. සමහර අය මැරෙනකන් කන්නඩි දාන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ඇස් රෝග තියෙන අයට හොඳ පිළියමක් මම හිතනවා. මොකද්ද? පුළුවන් තරම් ආලෝක පූජා කරන්න. බලවත් ඉතින් කර්ම විපාක තියෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. ඒක මේ ජීවිතේ වලකින් එකක් නැහැ. නමුත් මම හිතනවා ඊළඟ ජීවිතේ හරිය ඔහුට මේ සුවපත් වූ ඇස් දෙකක් ලබා දෙන්න. නිවන දක්වා යන ගමන් නිවන දක්වා යන ගමනේ මොකද මේ කෙටි ගමනක් නෙවෙයිනේ. එහෙමයි ස්වාමීනි. නේද? කෙටි ගමනක් නෙවෙයිනේ. මම හිතන්නේ උපකාර කරයි. එහෙයි. ස්වාමීනි මේ දිවස භාග්‍යවතුන් වහන්සේගේ සියලු දෙවියන් මිනිසුන් සියලු ලෝකයේ සියලු සත්වයන් ඉක්මවා සිටින දිවසක් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ තියෙනවා. එහෙමයි. තථාගත බලයක් විදියට පෙන්නලා තියෙනවා. එහෙයි ස්වාමීනි. ආයි මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව යුතු ලෝකේ කිසි කෙනෙකුට සැසඳිය නොහැකි. සමාන කළ නොහැකි. ඒ සමානත්වයට කිසිම අයුරින් එන්න බැරි ආකාරයේ දිවසක් තථාගතයන් වහන්සේ තියෙනවා. එහෙමයි. ශ්‍රාවකයන්ට පිටින් නැහැ. දැන් ලෝකේ කිසිවෙකුත් ස්වාමීනි දිවස වනාහි බ්‍රහ්මයෙක් වුණත් දිවස මේයි දැන් තථාගතයන් වහන්සේ දිවස පුරුදු කරගන්න මේ උත්තම ස්වභාවය දැන් අපේ ඉතිරෝන්නේ මහත්තයා. එහෙමයි. මේ දිවසේ වුණ බලන ආශ්චර්යය. කියන්න. මතකද අංගුත්තර නිකායේ දේශනාවක් තියෙනවා. පින්වත් මහණනි අර අහන්නේ අර ආනන්දයන් වහන්සේ අහන ස්වාමීන් භාගතුන් වහන්සේ මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන ශ්‍රාවකයාට මේ බ්‍රහ්ම ලෝකෙ ඉඳගෙන සහස්‍රී ලෝක ධාතුට එන කතා කරන්න පුළුවන්. එහෙමයි. තථාගතයන් වහන්සේ කොච්චර පුළුවන්ද කියලා. ඒක එක පාඩ දේශනා කරන්නේ නැහැ. එහෙමයි. ඒක ආනන්ද තථාගතයන් වහන්සේගේ කියාවනේ. ශ්‍රාවකයෙක්ගේ කියාවනේ. ඒක තථාගතයන් වහන්සේගේ කියාව අප්‍රමේයයි කියන ප්‍රමාණ කරන්න බෑ කියන. එහෙමයි. ඒක විස්තර කරද්දී කියන ආනන්ද ඔබ දන්නවද සහස්‍රී ලෝක ධාතුව කියන. අනේ ස්වාමී දන්නේ නැහැ කියන. ආනන්ද දැනගන්න කියනවා. මේ සහස්‍රී ලෝක ධාතු ඉරවල් 1000ක් තියෙනවා කියන. ඉරවල් 1000ක් තියෙන ලෝකයක් කාටද මේ ලෝකෙ පේන්නේ? එහෙමයි. අද මිනිස්සුෙකුට පෙනුනොත් එහෙම කියයි මේ මිනිස්සුන්ට පිස්සු කියලා. ඉරවල් 1000ක් බුදු නෙතට පේනවා. හඳවල් 1000ක් බුදු නෙතට පේනවා. පෘථිවිතල 1000ක් බුදු නෙතට පේනවා. සතර මහා සාගර 1000ක් බුදු නෙතට පේනවා. දඹදිව තල 1000ක් බුදු නෙතට පේනවා. එහෙමයි ස්වාමීනි. ඒ සහස්‍රී ලෝක ධාතු. සහස්‍රී ලෝක ධාතු වගේ තව 1000ක් මේ ලෝක අවකාශයේ විහිදලා තියෙනවා කියලා බුදු නෙතට පේනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ කියේ? එහෙමයි. මේ දිවස ඒ දිසහස්‍රී ලෝක ධාතු. ඒ වගේ ඒවා 1000ක් මේ ලෝකයේ විසිරලා තියෙනවා, අවකාශයේ විසිරලා තියෙනවා කියලා බුදු නෙතට පේනවා. සම්බුදුරජාණන් වහන්සේගේ ඇස. එහෙමයි. ඊටත් ඔබටත් පේනවා. ඉන් එහාට දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. කොහොමද භාග්‍යතුන් වහන්සේගේ ඇස? එහෙමයි ස්වාමීනි. ඒ දිවස හොත්පස සියල්ල අඳුර නැසලා තියෙන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ දිවසට. ස්වාමීනි ඒ සිරිපා පියුම් පාමුල අපිට මොන තරම් රැකවරණයක්. ඒකනේ කියන්නේ. එහෙමයි. මලක් පූජා කළත් අර කියන්නේ මට මතක හිට එක රහතන් වහන්සේ නමගේ තේරගතාවක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේට මලක් පූජා කළා කියන පහන් සිතින් 80 කෝටියක් දුගතියක් දැක්කේ නෑ කියලා. එහෙමයි. 80 කෝටියක්. ඒ නිසා පින්වත්නි ඔබට පුළුවන් නම් පහන් සිතින් මේ බුදුගුණ සිහි කර කර මලක් පූජා කරන්න විතර නම් හැකියාව තියෙන්නේ මේ කාලේ. මලක් පූජා කරගෙන පහන් සිතින්. එහෙමයි ස්වාමීනි. මලක් අඩු ගානේ පූජා කරගෙන. එහෙයි. පහනක් දැල්ලගෙන අපි තෙල් ටිකක් නැහැ කියමු මේ තියෙන ප්‍රශ්නත් එක්ක. අඩු ගානේ හදවතින් ඒ වෙලාවට භාගතුන් වහන්සේත් එක්ක ඉන්නවා. අය ඔක්කොම අතහැරලා
ඒ විනාඩි 5 හදවතින් භාග්‍යතුන් වහන්සේත් එක්ක ඉන්න ඕනේ. ආයෙ ලේසි පාසු නෑ. එහෙමයි. අපිට කාල වෙලාව නැති නිසා මාතර ප්‍රශ්නයක් තියෙන බව තේරෙනවා. නමුත් ඒ ප්‍රශ්න උත්තර දෙන්න වෙලාවක් නෑ. එහෙමයි. ඊළඟ දේශනා කරන හරි ආශ්චර්යයි. දැන් උන් දෙවිවරු ආවේ කොහෙන්ද කියලා දකිනවා. දෙවිවරු මේ සැප දුක උපේක්ෂාව විඳින්න හේතුව දකිනවා. ඊට පස්සේ කල්පනා කළා කියන බුදුරජාණන් බෝසතාණන් වහන්සේ දැන් දෙවිවරු දකිනවා, කතා බහ කරනවා. ඊළඟ මේ දෙවිවරුන්ට කොච්චර දීර්ඝායුෂ තියෙනවද කියලා තාම මට පේන්නේ නෑ නේද? එහෙමයි. ඊට පස්සේ හරි පුදුමයි. ඒකනේ කියන්නේ අර මනුස්ස ලෝකේ අවුරුදු 50ක් චාතුරු මහරජගේ එක දවසයි. අර ඔක්කොම පේන්නේ දිවසට. දැක නේද? ඒ වගේ දවස් 30ක් මාසයයි. මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 500ක් චාතුරු මහරජගේ ආයුෂ. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් අවතිසාවේ එක දවසයි. මනුස්ස ලෝකේ අවුරුදු 200ක් යාමේ එක දවසයි. මනුස්ස ලෝකේ අවුරුදු 400ක් තුසිතේ එක දවසයි. මනුස්ස ලෝකේ අවුරුදු 800ක් නිර්මාණ රතිය එක දවසයි. මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් පරිනිම්මිත වසවත් එක දවසයි. මේ ඔක්කොම පේන්නේ කොමකටද? සම්බුදුරජාණන් වහන්සේගේ දිවසට පේන්නේ ඔක්කොම. හරි ආශ්චර්යයි. ඊළඟ කල්පනා කළා කියනවා හරි පුදුමයි. දැන් මේ සියල්ල මට පේනවා. ඒ තාම මේ දෙවිවරුත් එක්ක මම පෙර ජීවිතවල ඉඳලා තියෙනවද නැද්ද කියලා. මම දන්නේ නෑනේ. මගේ ඥානෙ පිරිසිදු වෙලා නෑනේ කියලා. ඊට පස්සේ එහෙනම් ඒ ඥානෙ පිරිසිදු කරගන්න ඕන කියලා. කිලිස්තවන වීරියෙන් කටයුතු කරද්දී දැක්ක කියනවා සක්දෙවිඳු මාත් එක්ක මෙහෙම ඉඳලා තියෙනවා. මේ දෙවියා මාත් එක්ක මෙහෙම ඉඳලා තියෙනවා. මේ දෙවියා මාත් එක්ක මෙහෙම ඉඳලා තියෙනවා. අර දිවස කොහොම පිරිසිදු වුණා කියලා. වීරියයි පුණ්‍ය බලයි මේ දෙක එකතු වෙනකොට කොච්චර ජීවිතයක් ආලෝකමත් වෙනවද? එහෙමයි. ඊළඟ කල්පනා වුණා කියන දැන් මම ආලෝකත් හඳුනාගත්ත රූපත් දකිනවා, දෙවියන් සමග කතා බස් කරනවා, සාකච්ඡාවට එනවා. ඒ දෙවිවරුන්ගේ දිව්‍ය නිකායවල මට පේනවා. කර්ම විපාකයෙන් පේන්න පටන් ගත්තා. ඒගොල්ලන් සැප විඳින සැප දුක් වලට හේතුව තේරුම් ගත්තා, දීර්ඝායුෂ බව තේරුම් ගත්තා. හැබැයි ඒ වගේම තමයි මේ දෙවිවරු කලින් මාත් එක්ක හිටියද නැද්ද කියලා ඒ සියල්ලත් පිරිසිදු වුණා. ඊට පස්සේ කොහොමද උනේ? අප්‍රමාදීව කෙලිස්තවන වීරියෙන් තවදුරටත් වාසය කරද්දී හරි ආශ්චර්යයි. අර දෙවිවරුත් එක්ක අර කලින් වාසය කරපු ජීවිත සියල්ල. ඒකනේ දැන් ගටිකාර බ්‍රහ්මයාත් එක්ක මම මෙහෙම හිටියා කියලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට තියෙනවා දැන් ওই බක බ්‍රහ්මයාත් එක්ක මම මේ විදිහට වාසය කළා කියලා සමහර දේශනාවල විස්තර කරන්නේ. අර ඒ දිවියටම කියනෝනේ මම ඔබේ බක බ්‍රහ්මයාගේ අතැසියෙක් වෙලා මං හිටියා මෙහෙම. ඇයි ඔබට මතක නැද්ද? ගටිකාර බ්‍රහ්ම රාජයාත් එක්ක ජෝතිපාල නමින් මම මෙහෙම හිටියේ මම මතක නැද්ද කියලා අහන්නේ. එහෙමයි. අර කොහොම දිවසට ආවර්ජනය කළා තියෙන්නේ. බුදුම ඇසක් නේද? එහෙ ස්වාමීනි. සමහරට ආලෝක පූජාවක් අසදී වෙන්න පුළුවන්. මේක තමයි කියන්නේ ඒ මට මතකයි කින්දද කියන සූත්‍රයේ තියෙන කුමක් දුන්නොත් බලය දුන්න වෙන්නේ. ආහාර පාන දුන්නොත් බලය දුන්නා වෙනවා කියන. සමහර අය ජව සම්පන්න වෙන්න හේතු ඒක තමයි. ආහාර පාන දී. කුමක් දුන්නොත් ආලෝකෙ දුන්නා වෙන්නේ. අන්න මේ ඇස් දුන්නා වෙන්නේ. ආලෝකෙ දුන්නොත් ඇස් දුන්නා වෙනවා කියන. කුමක් දුන්නොත් සැප දුන්නා වෙන්නේ. යාන වාහන දුන්නොත් සැප දුන්නා වෙනවා කියන. කුමක් දුන්නොත් ඊට පස්සේ ලස්සන දුන්නා වෙන්නේ. මේ ඇඳුම් දුන්නොත් ලස්සන දුන්නා වෙනවා කියන. කුමක් දුන්නොත් සියල්ල දුන්නා වෙන්නේ. කුටි විහෙර විහාර ආවාස පූජා කළොත් සියල්ල දුන්නා වෙනවා. අර ඔක්කොම තියෙන එක තැනක කොහමද? කුටි සෙනසුන් පූජා කිරීමත් ආලෝකය තියෙනවා. සැප පහසුකම් තියෙනවා. හැමදේම තියෙනවනේ. ඒ වතුර තියෙනවා. හැමදේම තියෙනවනේ. ඊළඟට කුමක් දුන්නොත් අමෘතය දුන්නා වෙන්නේ. ධර්මයේ දුන්නොත් අමෘතය දුන්නා වෙනවා. දැන් බලන්න එතකොට මේ ධර්මي දාන දෙන පිරිස කොහොමද දෙන්නේ මේ? අමෘතය. මාන්නේ යම්තාකල් මාහට මිසේ පරිවර්ත අටකින් යුතු අධිජීව ඥාන දර්ශනේ පිරිසිදුව නොහැටුනේ වෙයිද? ඒතාකල් මහනි මම දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවතු ලෝකේ
අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළ බවට ප්‍රතිඥා නොදුන්නෙමි. බලන්න සම්බුද්ධත්වයේ ප්‍රතිඥා දෙන එක ක්‍රමයක් මේක. එහෙමයි. මහන් යම් කලක මාහට මෙසේ පරිවර්ත 8කින් යුතු අධිදේව ඥාන දර්ශනය පිරිසිදු වුණාද මගේ චිත්තසංතානය පිරිසිදු වුණාද මෙතන කරුණු 8ක් පිරිසිදු වෙනවා. එහෙමයි. එකල්ලි මහණනි මන් දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජායතු ලෝකයේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ බවට ප්‍රතිඥා දුන්නා කියලා කියනවා. හරි ආශ්චර්යයි. එතකොට සම්බුද්ධත්වයේ පිරිසිදු බව එහෙමයි දෙව් ස්වාමීනි. මිනිස් ලෝකයා අතර කිසිම දෙයක් අවබෝධ නොකරත් මං සම්බුදු වුණා කියලා ප්‍රතිඥා දෙන ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේ මේ කියන දේවල් මේ අයුරින් දැන් චතුරාර්ය සත්‍ය නම් පරිවර්ත 12කින් පිරිසිදු වෙනකන් දෙව් මිනිස් ලෝකයට මං සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දෙන්නේ. ඒ තරම් බුදුවරු සත්‍යයෙන් සත්‍ය නිර්මිතයි අවසරයි පුදුම ආශ්චර්යයක් ඒක. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මෙහෙනම් මේ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත් පහන් කරගෙන ආලෝක පූජාවන් පවත්වමින් ධර්ම පූජාවන් පවත්වමින් උතුම් පින් රැස් කරගෙන සසර දුක් දුරු කරගන්න මේ රැස් කළ උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතට වැඩම කරවමින් ඒ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළ දහම් ප්‍රාසාදයේ දහම් පාරාදීශයට පියමන් කරන්න ඕන කියලා ඔබේ හිතේ කැමැත්ත ඇති කරවන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අපට පින්වන්ත අවකාශය දුණා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපට අනුකම්පා කරුණා ඇති පූජනීය මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතකස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදිංචි ජුනි මස 6 වන දිනට උපන්දින යෙදෙන කුයින්ස්ටන් ධම්මසේන පියාණන්ට සෙත් පැතීම පිණිස පින්වත් දයා ධම්මසේන මෑණියන් සහ පවුලේ දූ දරු පිරිස එක රාශී වෙලා තමයි මේ උදාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසබ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. ආලවක දෙවියන්ගේ දැහැමි රැකවරණය මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මහා සංඝරත්නයේට උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා තුනුරුවන අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානී සිදු කරන සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු සහෝදර සහෝදරියන්ට ඥාතීත මිත්‍රාදීන්ට මියගිය නිර්මාල් නානායකකාර පින්බර පියාණන් ඇතුළු ඒ පින්වත් සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වන උදාර පින ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදිංචි ජුනි මාස 6 වන දිනට උපන්දින යෙදෙන කුයින්ස්ටන් ධම්මසේන පින්බර පියාණන්ට පින්වත් දයා ධම්මසේන මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම රිවිඳු තුටුණී ඔනෙල් යන මුණුබුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින මව්වරුන්ට පියවරුන්ට
සොහොයුරු සොහොයුරියන්ට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා, තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා, ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින් අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සිව්පසයෙන් උපකාර කරන සියලු දෙනාටමත් කුඩා කල සිට උපකාර කළා වූ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා, තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා, ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් පෙන්වා දෙමින් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ දහම් අනුශාසනා සිදු කොට වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයට දායාද කරගන්න අපිට වාසනාව ලැබුණා. ඉතින් මේ ආශිර්වාද ධර්ම දානමය පින්කමින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැමදෙනා වෙනුවෙන් අද ධර්ම දානමය පින්කම සිදු කරගත්තේ විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි ජූනි මාස 6 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන කුවින්ටස් ධම්මසේන පින්වන්ත පියාණන්ට සෙත් පැතීම, ඒ වගේම රිවින්දු තුටිනි ඔනෙල් යන පින්වන්ත මුණුබුරු මිනිබිරියන්ට සෙත් පැතීම අපේක්ෂා කරගෙන විශේෂයෙන් පින්වත් දයා ධම්මසේන මෑණියන් සමග පවුලේ පින්වන්ත දූ දරුවන් හැමදෙනාම සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිත පහදවන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වන්ත ඔබ අප හැමදෙනාම වාසනාවන්ත වුණා. නිරන්තරයෙන් අපි ඔබට ආරාධනා කරන ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය සමීපේ වගේම ලක්කිරු ගුවන්විදුලිය සමීපේ රැඳෙන්න කියලා. ඉතින් මේ පින්වන්ත පොසොන් සමයේ හැමදෙනාගේම සිත තුනුරුවන උදෙසාම මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.